charger එක දාලා ඉන්න කරන්ට් එකට දාන්න charger එක අපි සතිපට්ඨාන භාවනාව තමයි පුරුදු කරමින් යන්නේ ආනාපාන සතියෙන් සමතේ පැත්ත චතුර්ථ ධ්‍යානයේට දැන් භාවනාව වඩන්න. දැන් අපි දාන්න පෙර භාගයක් වගේ භාවනා කළා. ඒ කරනකොට සමාධිය චතුර්ථ ධ්‍යාන දක්වා දියුණු කරගන්න පුළුවන් වුණාද? හුස්ම ගැන බලා ඉන්නකොට සිත එකඟ වෙලා හුස්මටම යොමු වෙලා මේ කයක් දැනෙන්නේ නැහැ වගේ තැනක් ආවද? අලුත් කටින් අහන්නේ අදාපු ආවද? ඔව් කියන කටිය අතන ආන්ගේ සමාධියට යනකොට මම දැනෙන්නේ ඒ වෙනකොට පළවෙනි ධ්‍යානෙ කියලා මෙනෙහි කරා නම් හරියට පස්සේ එහෙම මෙනෙහි කරගෙන පළවෙනි ධ්‍යානෙ කියලා මෙනෙහි කරලා විනාඩි 10ක් විතර සමාධි නැගීවා කියලා හිතලා දෙවෙනි ධ්‍යානෙ කියලා මෙනෙහි කරනවා කල විනාඩි 10ක් විතර ඉඳලා සමාධි නැගීවා කියලා තුන්වෙනි ධ්‍යානෙ කියලා මෙනෙහි කරනවා ඊට පස්සේ සමාධි නැගීවා කියලා හිතලා හතරවෙනි ධ්‍යානෙ කියලා මෙනෙහි කරනවා ඒ මාතරට ගිහිල්ලා වෙලා දැන් මෙයන් તો හතරේ ඉද්දි ස්වාමීන් වහන්සේ සමාධියෙන් බහින්න කියනවා. එතකොට මෙයාලා ගෙලින්ම සමාධි වසීවා කියලා හිතලා ඇස් අරිනවා. එහෙනම් සමාධි වසීවා කියලා තුන්වෙනි එකටයි බහින්න. තුන්වෙනි ධ්‍යානෙ කියලා මෙනෙහි කරමින් ඉඳලා ආය සමාධි වසීවා කියලා දෙකට බහිනවා. ඒක ගැන මෙනෙහි කරලා ආය සමාධි වසීවා කියලා එකට බහැලා එක ගැනත් මෙනෙහි කරලා ආය සමාධි වසීවා කියලා හුස්මට ඇවිල්ලා තමයි ඇස්සරේ. හුස්මට ඇවිල්ලා කියන්නේ පළවෙනි ධ්‍යානයේ සමාධි වසීවා කියලා හිතලා එකපාරට ඇස් අරින්නේ නැහැ. චූටි වෙලාවක් ආයෙත් හුස්ම ගැන දකිනවා. තප්පර 5ක් 10ක් විතර තප්පර 10ක් විතර හුස්ම ගැන බලනවා. ඒතර තමයි අර හිත යථා තත්ත්වයටම එන්නේ සාමාන්‍ය තත්ත්වයට. එහෙම ඇවිල්ලා ඇස්සරින්න ඕන. පැහැදිලිද? හරි. දැන් අපි වැඩුව ඉරියව් පිළිබඳව කරපු භාවනාව. ආනාපාන සතියට ආධාරකයක් වශයෙන් කළ ඉරියාපත භාවනාව නැත්නම් ඉරියාපත පබ්බය. එතකොට දැන් ඉරියව් පිළිබඳව අපි භාවනා කළේ සතර ඉරියව් ගැන. මේ සතර ඉරියව් පවත්වනකොට සිහිය පිහිටවන්න කියලා වදාළා. සිහිය පිහිටවනවා කියන්නේ මේ මොහොතේ කරන ඉරියව්ව මෙනෙහි කරනවා. නේද? එතකොට ගච්ඡන්තෝ ගච්ඡාමිති පජානති. යනකොට යනවා කියලා සිහි කරනවා යන ඉරියව්ව දිහා බලන්න. තිතෝ මිති පජානාති. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා. අපි කවදාවත් එහෙම හිතුවද? හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා හිතුවද? නේ යනකොට යනවා කියලා හිතේවද? නෑ. එහෙනම් දැන් එහෙම හිතන මේ කරන ඉරියව්ව දකින්න. දැන් මෙතන හුස්ම දැක්කා වගේ මෙතන ක්‍රියාව. ඊළඟට ඉඳගෙන ඉන්නකොට නිසින්නවා කියලා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා. ඊළඟට සයානෝ නිති බදා. නිදනකොට නිදනවා කියලා හිතනවා. කියන හතර ඉරියව්වම මෙනෙහි කරනවා අපි. එතකොට මොකද වෙන්නේ? මෙතන හුස්ම ක්‍රියාව මෙනෙහි කළා වගේ මෙතන සතර ඉරියව් ක්‍රියාව මෙනෙහි කරනවා. එතකොට අපේ හිත පිටට යන්න පුළුවන්ද? බෑනේ. එනවා සතර ඉරියව් ගැන අපි මෙනෙහි කරමු. මේ දැන් ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නේ
ඉඳගෙන ඉන්නේ කියලා ඉරියව්ව දෙස බලන්නේ. මහා බෝධිසත්වයන් වහන්සේ නිස්සන්තරාත්මෙන් පස්සේ තුසිත දෙවලෝ සන්තුසිත දිව්‍ය පුත්‍රය වශයෙන් ඉපදිලා එයින් චුතව මෞගුස ප්‍රතිසන්දියෙන් පස්සේ මෞගුසේ දසමාසයක් ගත වාසය කළ මෞගුසෙන් බිහි වුණායින් පස්සේ බිහි වෙලා අවුරුදු 29ක් ගිහිවාත කළා. ඒ 29 දුෂ්කර ක්‍රියා කරපු කාලේ අවුරුදු 6ක්. ඒ කාලේ බෝධි මණ්ඩලය ආරා වැඩ ඉඳිමින් බෝධි මණ්ඩලයේ වජ්‍රාසන මස්තකයේ වැඩ ඉඳිමින් මාරසේනාව පරාජය කළ ලෝතුරා බුද්ධත්වයට පත්. ඒ මොහොත වෙනකම් උන්වහන්සේගේ සතිපට්ඨාන කරුන්නේ කිසිම මොහොතක ඒ කියන්නේ සිහිය පිහිටවීම කරුන්නේ කිසිම මොහොතක බලන්න වින්වතුනේ එතකොට මොනතරම් ආශ්චර්යද දන්න බෝධිසත්වයෝ අපේ මේ ජීවිතයේ අද වෙනකම් අවුරුදු 50ක් හිටියා කීපවරක සතිපට්ඨාන පිළිබඳව ඒතර බලන්න අපි මොනතරම් දුර්වලයි. ඒතර හැම වෙලේම බෝධිසත්වයන් මුළු ජීවිතේම සතිපට්ඨාන. වෙන එකක් තියා මෞගුස පිළිසිඳ ගත්තේ සතිපට්ඨානෙන්. උන්වහන්සේ මෞගුසේ පරියංගේ වැඳගෙන තමයි නව දසමාසෙදී භාවනා. පරියංගේ. සාමාන්‍ය කෙනෙක් ඉපදෙන්නේ ඔළුව පැත්තේ මහා බෝධිසත්වයන් වහන්සේ රන් ඉනිමඟකින් පහළට පහින විදිහට. තමයි මව්කුසෙන් පහළට බැස්සේ. හැම බුද්ධ මාතාවක්ම හිටගෙන තමයි තමන්ගේ දරුවා බිහි කරන්නේ. ඒ සිහිය. එතකොට සතිය. එහෙනම් අපි අපේ සතිය කඩා ගන්න නැතුව ඉඳගෙන ඉන්න, හිටගෙන ඉන්න, නිදාගෙන ඉන්න. හැම තැනදීම සිහිය පවත්නවා. අදින් පස්සේවත් පුළුවන් හැම වෙලේම සිහියෙන් ඉන්නවා. හරි ලේසි. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා. යතා යතා කායෝ පනිහිතෝති තථා තථාන පජාන. යම් යම් ආකාරයකට කය පිළිතයිද ඒ ආකාරයේ දකින්න කියලා කියනවා. පැහැදිලිද? ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සතර ඉරියව් පිළිබඳව දකිනවා. ඊළඟට ඔක විදර්ශනාව පැත්තට හරවන්න. සමතේන තව කොටස් දෙකක් තියෙනවා. එයින් පස්සේ විදර්ශනාව කියනවා. ඊට කියන්නේ ඉස්සලා දැන් සමතේ ගැන කියලා දෙනවා තමයි. ඊටු කාරණා දෙකක්. මොකද්ද? ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති ඉති අජ්ජත්තං වා තමාගේ සලකනු ලබන්නා වූ කයෙහි කායානුව බලමින් වාසය. දැන් මෙතන බලන්නේ මොකද්ද? ක්‍රියාකය. එතකොට තමන්ගේ සතර ඉරියව් පිළිබඳව දකින්න. පැහැදිලිද? ඊළඟ බහිද්ධාවා කායේ කායනුපස්සී. බහිද්ධ කාය කියන්නේ මෙතන කියන්නේ අනුන්ගේ කාය. ඒතර අනුන්ගේ යයි සලකනු ලබන්නා වූ කයෙහි කයානුව බලමින්ද කියන්නේ ඉරියව් කියන්නේ බලන්නේ ඉරියව් කයානුව බලමින්ද භාවනා කරනවා. ඒතර තමන් විතරක් නෙවෙයි අනු වෙන කෙනෙක් ඉඳගෙන ඉන්නවා දැක්කොත් ඉඳගෙන ඉන්නවා කියලා හිතන්න. එයාගේ ක්‍රියාව ළඟින් හිතනවද? වෙන කෙනෙක් ඇවිදිනවා දැක්කොත් ඇවිදිනවා කියලා හිතන්න. වෙන කෙනෙක් හිටගෙන ඉන්නවා කියලා දැක්කොත් හිටගෙන ඉන්නවා කියලා දකින්න. වෙන කෙනෙක් නිදනවා දැක්කොත් නිදනවා කියලා හිතන්න. අන්න අනුන්ගේ ක්‍රියාවල් ගැනද දකින්න. අජ්ජත බහිද්ධාවා කාය කායනුපස්ස. තමන්ගේ අනුන්ගේ දෙපසේම ක්‍රියාවන් ගැන දකින්න. මෙතෙක් කල් අපි හැම දැක්කේ අනුන්ගේ හිටගෙන ඉඳීම, ඉඳගෙන ඉඳීම, නිදාගෙන ඉඳීම, ඇවිදීම ආදී ක්‍රියාවන් ගැන අපි දැක්කේ. අපි අනුන්ගේ ක්‍රියාවන් නම් දැක්කා. හැබැයි එතකොට අපි ඒ යන දිහා බැලුවා. එතන රාගය ඇති කරගත්තා. නැත්නම් ඉඳගෙන ඉන්න දිහා බැලුවා.
හොරේම බලලා ඉඳගෙන ඉන්නවා. දිහා බලලා මනුස්සය බලනකොට බිම් බලා ගන්නවා. සිල්වත් වෙනවා. නේ? පාර ගමලා ඒව තමයි. වස්තු මාතුරුත් එහෙමයි. හිතගෙන ඉන්න එකත් බලනවා. ඒ ක්‍රියා බලනවා. හැබැයි ඒ තුල අපි කලේ රාගී පැද්දුවා, ද්වේෂී පැද්දුවා, මෝහී ඉපැද්දුවා. සුකට බලලා තියන්නේ යම් තැනක රාග, දේශ, මෝහ උපදින ආකාරයට බලයිද එයට කියනවා අසතිපට්ඨානයි කියලා. තේරුණාද? අපේ පැවැත්ම ගෙනියලා තියෙන මොකෙන්ද? අසතිපට්ඨාන. එහෙනම් අසතිපට්ඨානේ විපාක ජාතියයි, ජරාවයි, ව්‍යාධියයි, මරණයයි, ශෝකයයි, පරිදේවයයි, දුකයි, දුම්නසයි මේ සංසාරේ අනන්ත දුකයි උරුමෝයි. එහෙනම් සතිපට්ඨානෙන් බැලුවා නම් මොකද වෙන්නේ? රාග, ද්වේෂ, මෝහ නැති වෙනවා. ඒ තුලින් ජාතිය, ජරා, ව්‍යාධි, මරණය, ශෝකේ, පරිදේවය, දුක්, දෝමනස, උපායාස කියන සංසාර දුක ඊතර වෙනවා. එහෙනම් අපි මේ මෙතෙක් කල් බලලා තියෙන ක්‍රමෙ එහෙනම් දැන් අපි කෙනෙක් යනවා දැක්කොත් එයා යනවා කියලා. කෙනෙක් ඉඳගෙන ඉන්නවා දැක්කොත් ඉඳගෙන ඉන්නවා කියලා. කෙනෙක් නිදාගෙන ඉන්නවා දැක්කොත් නිදාගෙන ඉන්නවා. ඒ ක්‍රියාවයි අපි දකින්නේ. හිටගෙන ඉන්නවා දැක්කොත් හිටගෙන ඉන්නවා. ඒ ක්‍රියාව දැකලා මෙනෙහි කරනවා. එතකොට අපේ තුල රාග, දේශ, මොහ එන්න විදියක් නැහැ. අපි මෙනෙහි කරන්නේ මොකද්ද? ක්‍රියාව. බලන්න බුදුරජාණන් තණ්හාව කඩන්ට දීලා තියෙන උපදේශය. අර හිතේ වැරදි දෘෂ්ටියෙන් ගත් ආකල්ප වෙනස් කරන්න උන්වහන්සේ ඒවා පාවිච්චි කරන්න කියලා වදාළා. එතකොට ඒ තුළින් තෘෂ්ණා, මාන, දෘෂ්ටි ආදී ක්ලේශයන් ප්‍රහාණය වෙනවා. තමන්ගේ කාය පිළිබඳවත් බලනවා, අනුන්ගේ කාය පිළිබඳවත් බලනවා. ඉතින් මේ ඉරියාපත භාවනාවේ එකක් තමයි මේ සක්මන් භාවනාව කියන්නේ. අපි ටික වෙලාවක් කළා. දැමුත් ඉතින් කෑම හැම කාලා ටිකක් බත්මතෙන් ඉන්න හින්දා දැන් භාවනා කරන්න දුන්නොත් එහෙම න්යාලා නිදා ගන්න. ඒකින්ද දැන් සතිපට්ඨානෙන් සක්මන වඩනවා. ඉතින් අදාපු කටින්ද දැන ගැනීමට කියන්නේ අපි ඇවිදිනවා කියලා කියන්නේ ගමන් කරනවා කියන්නේ කකුල ඔසවනවා, ගෙන යනවා, තබනවා කියලා ක්‍රියා තුනක්. ක්‍රියා තුනක් නේ? එතකොට අපි එසෙව්වද බව දන්නේ. ගෙනිච්චා, ගෙනිය බවක් දන්නේ. තැබුවා, තැබුව බවක් දන්නේ. එහෙනම් අපි ළඟ එතන තියෙන මොකද්ද? සිහිය නෙවෙයි. අසතිය. එහෙනම් දැන් කරන්නේ කකුල ඔසවනකොටම ඔසවමි කියලා හිතනවා. ගෙන යනකොට ගෙන යමි. තබනකොට තබමි. තබනකොටම අනෙක් කකුල එසවෙනවා. එතකොටම ඔසවමි. ගෙන යමි, තබමි. ඔසවමි, ගෙන යමි, තබමි. දැන් තබලා චුට්ටක් හිටගෙන ඉන්නවා නම් ඒ වෙලාවේ දකින්න මොකක්ද? සිටින්. ඔසවමි, ගෙන යමි, තබමි, සිටින්. හැරෙනකොට හැරෙමි. අන්න එහෙම ක්‍රියාව මෙනෙහි කරන්නයි තියෙන්නේ. පැහැදිලිද? හරි. දැන් පටන් ගමු. ඔතන ඉඳන්ම නැගිටිනකොට නැගිටිනවා කියන සිහියෙන්ම නැගිටින්න. ඇවිදිනකොට ඇවිදිනවා. ඇවිදින්නේ කකුල ඔසවන කියන එක. දැන් මේ ශාලාව ඇතුලේ පුළුවන්. ඊයේ වගේ එළිය පුළුවන්. ඊළඟට මේ චෛත්‍ය තියෙන උඩ කොන්ක්‍රීට් එකේ උඩ හොඳ රීඩර් තියෙනවා. ඒ යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ එන්න කියනකම් භාවනා වේදෙන්න. කතා නැහැ. වෙන කෙනෙක් දිහා බලන්නේ නැහැ. තමන් සිහියෙන් භාවනා කරනවා. දැන් ආරම්භ කරනවා. ඇසරගෙන නැත්නම් හැප්පෙනවා. ඇසරගතට අඩවන්නු දෙන්නද කියන්නේ? පැහැදිලි. භාගය. මොකද? සමාධිය කියලා.
ඇස්සරගෙන කරා කියලා සමාධිය වැඩෙනවා. කරලා බලන්න. උපචාර සමාධිය ගොඩනගෙන අරපණ සමාධිය නැති වෙනවා. හරි. සිහිය පිහිටුවමින් භාවනා කරයි. දැන් ඔය තුලින් අඛණ්ඩව තමන්ගේ සිහිය පවත්වාගෙන ඉන්නකොට සමාධි ස්වභාවයක් හිතේ යම් එකඟ බවක් එන්නේ නැද්ද? එනවනේ. එනවා. අන්න ඒ සක්මන් භාවනාව අපි ඉන්නකොට ඇති වෙන සමාධියට කියන්නේ මොකක්ද? උපචාර සමාධිය. මොකද්ද? උපචාර සමාධි වර්ග කීයක් තියෙනවද? ඊමානි දෙවරුන නේ? කානික සමාධිය, පරිකාරම සමාධිය, උපචාර සමාධිය, අර්පණ සමාධිය. චිත්තජයතික දෙදෙනාගේ ඇති වෙන ෂණික එකඟ බවට කියනවා කානික සමාධිය. හරියට අකුණක් ගහලා නිමිනවා වගේ ඊටාම සුළු කාලයක් තියෙනවා. ඊළඟට පරිකර්ම කියන්නේ ඊට වඩා ටික වෙලාවක් සමාධිය පවතින එක. ඊළඟට ඊටත් වඩා ධ්‍යාන අවස්ථාවට නොගිය මෙහා පවතින සමාධිය උපචාර සමාධිය. ධ්‍යාන අවස්ථාවට ගිය සමාධිය කියනවා අර්පණ සමාධිය. අර්පණ සමාධි දෙකොටසයි රූපාවචර සමාධියයි අරූපාවචර සමාධිය. ඒතර දැන් අපි වැටුවේ මොන සමාධියද? රූපාවචර. ඇයි ඔය සමාධි හතරට රූපාවචර කියන්නේ? දැන් ඔය රූපාවචර වක්මෝගේ කාමාවචර. ඒක රූපාවචර බ්‍රහ්ම ලෝක උපදින හින්දා රූපාවචර කියනවා නම් දැන් එහෙනම් කාමාවචර සත්‍යයෙන්ද දැන් අපි රූපාවචර සත්‍යයද කාමාවචර කාමාවචර ඒක කාමාවචර සත්‍යයන් තුල උපදිනවා දැන් ඉපදුන්නේ නැද්ද හිතේ ඔය නෙපුරියලා මරනොත් පිරියෙන් නැතුව මරනොත් උපදිනවා බ්‍රහ්ම ලෝක ඒක විපාක එතකොට කුසල දෙක තියෙන්නේ මෙහි තේරුණා ඒ කුසලේ විපාකය මහානේ රූපාවචර. දැන් රූපාවචර බ්‍රහ්මය ළඟ රූපාවචර සමාධිය තියෙනවා අපි ළඟ රූපාවචර සමාධිය. මොකක්ද? රූපේන යේබුයේන අවචරතිති රූපාවචරෝ. ඒ කියන්නේ මොකද? රූපේන රූපයෙහි යේබුයේන බොහෝසෙයින් අවචරති ඉති හැසිරෙන්නේද චරණය කරන්නේ හැසිරෙන්නේද අවචරති හැසිරෙන්නේද ඉති මෙසේ රූපාවචරයයි කියනු ලැබේ. ඒතර රූපාවචර කියන්නේ රූපය තුල බොහෝසෙයින් හිත හැසිරෙනවා කියන්නේ. එන අරූපාවචර කියන්නේ අරූපේන යේබුයේන අවචරති ඉති අරූපාවචර. අරූපාවචරයේ තුල බොහෝසෙයින් හිත හැසිරෙන හින්දා ඒකට කියනවා අරූපාවචර. කාමාවචර කියන්නේ. කාමේන යේබුයේන අවචරති ඉති කාමාවචර. ක්ලේශකාම වස්තුකාම කියන මේ පංචකාමයේ තුල බොහෝසෙයින් හිත හැසිරෙන නිසා කාමාවචර. දැන් අපේ හිත නිතර හැසිරෙන්නේ මොනවද? ඇහෙන් රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ අරමුණේ. ඉතින් ඒක නිසා අපේ හිත අපි කාමාවචර. එතකොට බොහෝසෙයින් රූප ධානය තුල
හිත හැසිරු කරන හිත රූපාවචර. ඒතකොට රූප ය නැති වේදනා සංඥා සංඛාර විඥාන පමණක් කොහොසෙන් යසු කරන නිසා යා රූපාවචර. ඒතර ලෝකෝත්තර කියන්නේ ඔය කියන එක තැනකවත් හිත හැසිරෙන්න පවතින්නේ නැහැ. තේරුණාද? ඔව්. එතකොට දැන් අපි ආනාපාන සතියෙන් චතුර්ථ ධ්‍යානයේ භාවනා කළා රූපාවචර අර්පණා සමාධිය. ඉතින් දැන් ඊළඟට මේ ආනාපාන සතිය කාය මොති දැන් මේ දෙක එකට යන්නේ අපි. මොකද්ද ඉරියාපතේයි ආනාපාන. එතකොට මේ ආනාපාන සතිය උතනින් ඉවරද? නෑ. ඕක ගිරිමානන් සූත්‍රයේ 16 ආකාරයකට. ඉතින් සතිපට්ඨාන සූත්‍රයේ එයම තවත් වෙන ආකාරයකට. හතර ආකාරයකට පෙන්නලා දැන් ඊට පස්සේ ඒක වෙනස් විදිහකට භාගතුන් වහන්සේ. කොහොමද? දැන් අපි ක්‍රම හතරකට ආසස් ඇඳුරුවානේ. මොකක්ද? දීගම් වාසසං. ආසන ප්‍රාසනික දීග බව ඇඳුරුවානේ. ඊළඟට රස්සං ආසසන්තෝ රස්සං වාපස. කෙටි ආසන ප්‍රාස ඇඳුරුවානේ. ඊළඟට සබ්බ කාය පටලන. සියලු හුස්ම කය ඇඳුරුවේ නැද්ද? සියලු හුස්ම කය කියන්නේ හුස්මේ මුල මැද ඇඳුරුවා. ඊට පස්සේ පස්සම් බයං කාය සංඛාර. හුස්මේ සංසිඳීම සියුම්මට වැටෙන බව සංසිඳීම. අපි ඇඳුරුවේ නැද්ද? ඇඳුරුවා. දැන් ඔතෙන් දෙනකන් අපි කරලා තියෙනවා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ඊළඟට වදාරනවා මෙහෙම ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අර ඉරියාපත පබ්බේටි කියු විදියට මේ ආනාපාන සතිය ගන්න. ඒ කියන්නේ අජ්ජත් ඉති අජ්ජත්තං වා කාය ආධ්‍යාත්මික හුස්මකෙහි හුස්මානුව බලමින් වාසය කරනවා. බාහිර කියන්නේ බාහිර කියන්නේ අනුන්ගේ පිටවෙන ආධ්‍යාත්මික කියන්නේ ඇතුලේ ඒවා ඇතුලට ගන්න හුස්ම බාහිර කියන්නේ පිට වෙන හුස්ම. ලෝකයේ තියෙන හුස්ම කොහෙද? ඒ කියන්නේ මේ තියෙන මෙහි තියෙන හුලං ආස්වාද ප්‍රාස්වාද නෙමෙයි අපිට. එතකොට වාතයනේ ඒ වාතය අඳුරන්න පුළුවන් අපිට. සමහරු කියනවා බහිද්ධාවා කාය කායනුපස්සී කියන්නේ අනුන්ගේ හුස්ම අඳුරන්න. පුළුවන් අනුන්ගේ හුස්ම අඳුරන්න. පුළුවන් එක ක්‍රමයක් තියෙනවා අනුන්ගේ හුස්ම අඳුරන්න. පුළුවන් නම් කියන්නේ. නිදාගෙන ඉන්නකොට කොරෝනා හංගින්න පුළුවන්. ඒතකොට යනවා ආස්වාස උඩට ගන්නකොට කොරෝනා. එළනකොට කොරෝනා. අන්න එතකොට කනින්න නාන වරති කරන්න පුළුවන්. නේ? එහෙනම් මේ බහිද්ද කියන්නේ මෙතන අනුන්ගේ නෙවෙයි. ඔය කියන්නේ තමන්ගේ. එහෙනම් ඔය අජ්ජත් බහිද්ද කියන කාරණා දෙක හොඳින් අඳුරගන්න. මොකද්ද බලන්නත් අජ්ජත් බහිද්ද කියන්නේ? තමා තුලමයි ඔය දෙකම. ඔවරනා කියන්නේ අන්තෝ ජටා වයි ජටා ජටාහි ජටිතෝ පජ. ඇතුලේ ජට පිටත් ජට මේ සත්ත්ව ප්‍රජාව ඔය ගැට වලින් ගැට ගැහිලා ඉන්නේ. පින්වත්නි ආධ්‍යාත්මික හුස්ම කියන්නේ ආධ්‍යාත්මික කයේ හුස්ම. බාහිර බහිද්ධ කාය කියලා කියන්නේ බාහිර කාය. අජ්ජත් කාය බහිද්ධ කාය කියලා අපිට කයවල් කීයක් තියෙනවද? අපිට කයවල් කීයක් තියෙනවද ඉස්සලා කියන්නේ? දැන් අපිට කයවල් කීයක් තියෙනවද? අපිට කයවල් 3ක් තියෙනවා. අපිට කියන්නේ ඔය කට්ටිය කියන්න දන්නේ මට කයවල් 3ක්. ඉතින් මෙයාලට ඇති තියෙනවා දන්නේ නැතිව මොනවද කයවල් 3? දැන් මේ බලන්න 3යි කිව්වනේ. මොනවද 3? රූප කාය, ආධ්‍යාත්මික කාය, මනෝ කාය. මොනවද කයවල් 3?
තයෝ මේ වික්කවේ කාය මහණෙනි ශරීර තුනයි. ඕලාරික අත්පටිලාභෝ මනෝමය අත්පටිලාභෝ සංඥාමය අත්පටිලාභෝ කියලා වෙනවා. මහණෙනි කයවල් තුනයි. මොනවද? ඕලාරික අත්පටිලාභේ. ඕලාරික කය කියන්නේ දෙමව්පියෝ නිසා හටගත්ත. කන ආහාර පාන නිසා පෝෂණය වෙලා හැදිලා තියෙන. ඇටමස්ලේ නහරාදීන් ගැවසී පවතිනා වූ මේ මාංශ කයට කියනවා ඕලාරික. තේරුණා? අපි වැඩිම ආදරය කරන්නේ මොකද? ඕලාරික. නැත්නම් මාංශ කය. මම නම් මහාන උනේත් ඔය මාංශ කය කියන්නේ. මට නිමිති කීපයක් පහළ වුණා මහාන වෙද්දී. එකක් කියන්න. ඔය මාංශ කය ගැන කියන කතාව විතරයි. මෙයාලට නුවණ තියෙනවා නම් පහළ වෙයි. එතකොට පොඩි කාලේ ඉස්කෝලේ ගියා. ගිහිල්ලා ඇවිල්ලා දැන් මේ කොළඹිස්සනේ අපේ ගෙවල් එතකොට. ඉතින් එන්වර ඉඳලාම ටිකක් දුරට යන්න ඕන. දැන් ඒ කාලේ පායෙන් හිට වතුර නැහැ. වතුර නැතිඳ ඉතින් නාන්ට යන්නේ ඔයකට. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා යනවා ඔයකට නාන්න. ඉතින් ඒ ගමේ ඉන්න අනික අයියලා ටිකයි ඔක්කොම යනවා. ඉතින් මාත් ගියා. කට්ටිය ගියා අපේ අයියලා ඔක්කොම යනවා. දැන් ගිහිල්ලා නනා ඉන්නවා. ඉතින් ලොකු වලක් මේකට ඉතින් ඇවිල්ලා ජබක් ගාලා පනිනවා. ඒ විදිහට නානවා. දැන් මේව නනා ඉන්නකොට උතර තියෙනවා. ඊතරම තවත් ටිකක් වලක් තියෙනවා පල්ලෙහි. මේකට ඇවිල්ලා ඉතින් ගෑනු ළමයි ටිකක් නාන්න. මාර වැඩේ වෙන්නේ නැහැ. ඔන්න දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අපි ඉතින් පොඩිනේ ඔහෙ නානවා ඉතින්. අතන හිටපු ටික ලොකු වයසෙන් වැඩි ඒ අයියා කෙනෙක් අර පල්ලෙහා ඉන්න නාන කෙල්ලොන්ට එක එක ඒවා කියනවා. දැන් මේ කොල්ලොත් විහිළු කරනවා මෙහි ඉඳලා අර ඒ ඉඳලා කෙල්ලොත් විහිළු කරන එක එක ඒවා කියනවා. ඉතින් දැන් මේ හොඳ නාට්‍යයක් කියන්නේ. දැන් මේ නාට්‍යම බලාගෙන ඉන්නේ. එතකොට එක්කෙනෙක් ගලක් උඩ නැගලා කියනවා අර කෙල්ලෝ ටික පෙන්නලා බලාපල්ලා මස් ගොඩවල් ටික. මේක කියනකොට මට නිකන් පපුවට ඊතලයක් පිටදා. මස් ගොඩවල් නා. දැන් එයාලා කියලා කෑග ගහ ඉන්නවා. දැන් මගේ මේක ඇතුලේ මානසිකාරයද. මස් ගොඩවල් ටික අන්න කල්පනා කරගෙන ගියාම මොකද්ද මේ? ඇත්තටම හැමෙන් වැහිලා තියෙන අඩියක් පළලා අඩි 6ක් උස මස් කුට්ටියක් නෙමෙයි. ඇට වලින් අටවලා තනිකර මස් වලින් පුම්බලා නහර වලින් බන්දලා ලේ වලින් පුරවලා ඊට පස්සේ බඩවැල් පිරීලා කෙලසෙම සොටු දහඩිය මල මූත්‍ර නානාවිද කුණප පුරවාගෙන ඉන්න එකක්. දැන් ආරයා කිව්ව කතාව හරියද? මස් කුඩ. දැන් ඉතින් මට පේන්නේ ඇත්තටම දැන් මේ නාන්නේ මස් කුඩව. දැන් මේ කියපු කට්ටිය මස් කුඩව. හැමදැනම පේන්නේ මට දැන් මොනවද? මස්. හරියට අර එල්ලලා තියෙන්නේ ඔය මස් මාකට් එකේ යන්නේ. යනකොට පේන්නේ නැද්ද? ඒ වගේ. දැන් ඒක උඩට භාවනා කරන්න එක්ක කරන වෙලාවේදී මොකක්ද ඔය? මස් කුට්ටිය. නැද්ද? ඒක විවාහ වුණා කියලා ගිහිල්ලා තියෙන කාලේ මස් කුට්ටිය. දැන් මස් කුට්ටිය බව දැනගත්තා. යයි. යන්නේ. ඉතින් මම කල්පනා කරමු ඔක්කොම මස්. දැන් ඉතින් මොකද? ඉතින් මේ මස් ගොඩවල් රකින්න වෙහෙසෙනවා, රස්සා කරනවා, දුක් විඳිනවා,
ඉගෙන ගන්නවා හම්බ කරගෙන මස් ගොඩ රකින්න. පුළුවන් රකින්න. බෑ අවසානයේදී මරණයෙන් කෙලවර. එහෙනම් මේ ලෝකයම බොරුවකටයි යන්නේ. ඔන්න එක පෙර නිමිත්තක් මහාන වෙන්න කලින් මට දැන. ඔක තමයි කරජකයයි ස්වභාවය මාංශකය. දැන් අපි මේ මාංශ කයට කුල දාලා අපි ආවල් කුලේ. දැන් මේ මාංශ කයට අපි ආස කරනවා මේ මස් ගොඩවල් ඉඹිනවා. මස් ගොඩවල් ලං කර ගන්නවා. මස් ගොඩවල් බදා ගන්නවා. හැබැයි මස් ගොඩවල් කියලා දන්නේ නේ. දැන් තමන්ගේ නෝන මහත්ය ඉඹිනවා. මූණේ මෙච්චර කෑල්ලක හැම ටික ගැලවිලා තිබ්බා. මෙච්චර විතර කෑල්ල. ඉඹි බලයි බලන්නේ තියෙනවා. ඔය එතකොට උට ලෝභයි. හරි හොඳයි ඔය මස්ම තියනවා කිව්වෝ. ඔය හැමේ දැන් මස් සමම තියෙනවා. සුදු කබර හැදුණා. වෙන චර්ම රෝගයක් හැදුණා. අන්න බලන්න ඇත්ත මතු වෙනකොට මේවා අපි අත්හැරලා. ඒතොර හිතින් ඇත්ත දැක්කනම් මේ බොරුවෙන් ඇලී ඉන්න බව අත්හරින්න. ඔය නෝන මෙයාලටත් පහල වුණා නම් මට වෙච්ච දේ වෙනවා. මෙයා එහෙම යන්නේ ආයෙ ගෙදර ඔය ටික තේරුණා. ඇයිද මේ මස් ගොඩවල් වලට මොකට යන්නේ? වැඩක් අන්න ඒ නුවණ තියනවා නම් තමයි. ඒතර ඔන්න ඕක තමයි කරජකය මාංශකය කියන්නේ. තේරුණා? ඊළඟට මනෝමය කය කියන්නේ කර්මයෙන් උපන් මේ විදිහට මඟපසඟයන්ගෙන් යුක්ත කය. ඉතින් මැරෙනකොට ආන්ගේ කය මේකෙන් පිට වෙනවා. මනෝකාය කියලා දැන් ඔය කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මනෝමය කාය. ඒක දැන් මේ අපේ ඇඟ ඇතුලේ බැහැගෙන තියෙන මේ මාංශ කායට මොකුත් කරන්න බෑ. ඒකයි බැහැගෙන තමයි ඒකෙන් තමයි මේ ඔක්කොම කරන්නේ. කොච්චරද කියනවා නම් මේ අත මෙහෙම තියලා කපනවා අත මෙතනින්. මෙතනින් අත කපනවා. අත කපපු ගමන් ෆොටෝ එකක් ගැහුවා. උඩ කැමරාවෙන් ගහන්න ඕන. අත තියෙනවා. මේ අත මෙතනින් කපනවා. කපලා ඉවෙලම ෆොටෝ එකක් ගැහුවත් අත තියෙනවා. මස් කෑල්ල වැටුණා මනෝමය කය තියෙනවා. එතකොට මැරෙනකොටම මේ මස් ගුලිය ඇසුරු කොට පවත්නා වූ මනෝමය කය අහකරයි. දැන් නලගයිනේ. බය නැද්ද? බයක් තියෙනවා ඒක ටිකක්. ළඟයි කියන්නේ ඉතින් ආය තරුණ මහලු කුඩා කියලා නේ අද යනකොට වාහනේ පෙල්ලලා මැරෙයිද දන්නේ ඔක්කොම. කියන්නේ අනියත වූ ජීවිත. එතකොට ඔන්න ඔය මනෝමය කාය තියෙන්නේ කාටද? ඒ මනෝමය කාය පමණක් තියෙනවා රූපී බ්‍රහ්මයන්. හැබැයි මේ මනෝ කායත් පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මහ භූතයන්ගෙන් හා උපාදාය රූපයන්ගෙන් හැදිච්ච. මේවා සාමාන්‍යයෙන් භෞතිකවාදීන්ට මේවා තේරෙන්නේ නැහැ. එහාට ගිය ඥාන ධාරාවක් ඇති කෙනෙකුටයි මේවා තේරෙන්නේ. එහෙම උත්තමයන් වහන්සේ නමකුයි අපිනවා කියලා. එතකොට ඊළඟ කය තමයි සංඥාමය කය. සංඥාමය කය කියලා කියන්නේ එය තියෙන්නේ අර මනෝමය කාය ඇතුළේ. ඒ කියන්නේ විඥාණයට තමයි සංඥාමය. ඒ කියන්නේ සිතට. ඒතර සිතත් එක්තරා ආකාරයක කයක්. කය කියන අර්ථය දීලා තියෙන්නේ කොහොමද? කය කියන්නේ මොකද? මේක කයක්ද? මේකත් කයක්. මේ ලෝකේ කයවල් නැති කිසි දෙයකින් වය ධම්මානම් කා. හැමදේම කයවල් ඒ සියල්ල විනාශ වෙලා යන ස්වභාවයයි.
කය කියන්නේ පින්වත්නි ඡේ වෙලා යන අර්ථය. කියන්නේ විනාශ වෙලා යන අර්ථයෙන් තමයි කය කියන්නේ. එතකොට සිත කියන එක මොකක්ද? ඒකත් කය. හැබැයි රූප කය. ඒ නාම කය. ඒ නැත්තම් සංඥාමය කය. පැහැදිලි? එතකොට නාමකය සංඥාමය කය කර්මයෙන් උපන් මනෝමය කය කර්මයෙන් උපන් සතර මහා භූතයන්ගෙන් උපන් පොලාරික මනෝමය කය සතර මහා භූතයන්ගෙන්ම තමයි හටගන්නේ කර්මයෙන්ම තමයි හටගන්නේ බලන්න එතකොට භාග්‍යතුන් වහන්සේගේ නුවණ එතකොට දැන් පැහැදිලි ඔබට මෙතන අජ්ජත් බහිද්ධ කාය කියන්නේ බහිද්ධ කාය කියන්නේ මේ මාංශ කයට. තේරුණාද? දැන් කන්නාඩි ළඟට ගිහිල්ලා මම කියලා බලන්නේ මොකක් ගැනද? මාංශ කය. පොඩ්ඩක් හිතන්න ඕනේ මේ වස්තුවේ මම මේ මාසය මම මේ මාස් කන මම මේ මාස් නහය මම මාස් දිව මම ඊළඟට මේ මාස් කය මම මේ මාස් මොලේ මම ඒ හොයන්න ගියොත් ඇත්තටම නෑ ඒක. එතකොට බහිද්ධ කාය කියන්නේ අන්න ඔන්න ඔය බාහිර මාංශ කයේ පවත්නා වූ ස්මන්තුනන්ට කියන. දැන් අපි ඒක කළාද නැද්ද? ඒක කළා. ඊළඟ එක තමයි අජ්ජත් කාය කියන්නේ ආධ්‍යාත්මික කාය කියන මනෝමය කය. මනෝමය කයේ මොකද කරන්න කියන්නේ? හුස්මඳුනන. ඔක ඉතින් සාමාන්‍ය කෙනෙකුට නම් වැටෙන්නේ නැහැ උත්තර නම්. මම අපේ ආරණ්‍යයේ සියලු ආමතුරු මෙන්නාන්සලාටත් ඔක කියලා තියෙනවා. 3-4 දිනකට වඩා තාම තේරිච්ච නෑ ඔක. ඒකවල මේ ගියන් ගැන කවර කතාවද? හැබැයි තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ආධ්‍යාත්මික කයේ හුස්ම. ඇදෙන්නේ. ඒ කියන්නේ මනෝමය කයේ වැටෙන හුස්ම. තොර මේ කරජකයේ දිගකෙටි සංසිඳීම් ස්වභාවය දැක්කා වගේම ආධ්‍යාත්මික කයේ දිගකෙටි සංසිඳීම් ස්වභාවය. ඒ කියන්නේ උපරිම සමාධියට කියපුවාම යම් මොහතක යෝගියාට මේ කය නොදැනෙනවා මාංශකය. මාංශකයේ හුස්ම වැටෙනවා කියලා අපිට තේරෙන්නේ ඒ තාක් හුස්ම අපේ නාසයේ හැපෙනවා. හැබැයි යම් අවධියකදී මොකද වෙන්නේ? මේ මාංශකය දැනෙන්නේ නැති වෙලා යනවා. එතකොට හුස්ම වැටෙනවා මාංශකය හැපෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මෙතන හැපෙනවා දැනෙනවනේ. එහෙම හැපෙන්නේ නැතුවත් යනවා දැනෙනවා. ඊටාම සිව්. එතකොට ඒ ආධ්‍යාත්මික කය. ඒ ආධ්‍යාත්මික කය මේක ඇතුළට බැහැගෙන තියෙන්නේ. හරියට කඩුව කපුව ඇතුළට බැහැගෙන තියෙනවා වගේ. සූත්‍රවලදී පෙන්නනවා කපුවට බැසගෙන පවතින කඩුව වගේ වෙන් කළොත් එම කඩුවයි කපුවයි දෙක වෙන්නේ. මනෝමිති ඥානය පහළ කරනකොට කයයි මනෝමය කයයි කරජ කයයි වෙන් කරගන්න. දැන් කරජ කය මෙහෙම තියලා මනෝමය කය යන ගමන් කරනවා. නියම වැඩේනේ. කරජ කය මෙතන මනෝමය කය කියන්නේ. බලංගට නායක හඳුනන්නේ මෙහෙම බුලුවන් කියන්නේ. නේ? උනාන්සේ එක වෙලාවක මේක අත්දා බලනකොට භාවනා කරලා දිස්ත්‍රාණ කරලා ඉතින් නම් භාවනා කරලා ශාලාවේ කෙළවරේ ඉඳන් ඔරලොව. මෙහෙම හැර බලුවට පේන්නේ නැහැ ඔරලොව. උන්වහන්සේ භාවනා කරලා චතුර්ථ ධානයට ගිහිල්ලා ඒ කියන අභිඥා පහළ කරගෙන මොකද කරලා තියෙන්නේ? මේ කරජකය දෙකක් වශයෙන් හොඳට තේරෙනවා. අපිට දැන් මෝහයෙන් හින්දා තමයි මේ එකක් වශයෙන් ගුලියට තියෙන හින්දා තමයි තේරෙන්නේ. ඉතින් උන්වහන්සේ ඊට පස්සේ මේ කරජකයෙන් ඉවත් වෙන ඇවිදගෙන ගිහිල්ලා මනෝමය කයෙන් ගිහිල්ලා වෙලාව බලලා ඇවිදිනවා.
හොරුවේ මල්ලන්න දියවයි. මෙතන ඉන්නව නිදාගෙන වගේ. නේ? මිනිස්සු කියන හොරු වල ගන්නවා. ඔව් දැන් ගෙදර භාවනාව ඉන්නවා. මහත්යෙක් වෙරි යනකොට මිනිහට පස්සේ නම්බර් පොඩි ගන්නේ. එයාට පේන්නේ දවාහනේ මේකට වෙලා දන්නේ නැහැ ටක් ගාලා පිටිපස්සේ ඉන්නකෝ ඉන්නවා. එච්චර නම් දුරට හිත දියුණු කරන්න ඕනේ. මහා ප්‍රශ්න ගොඩක් ඇතිවෙන්න. ඒ වරමර කන්තේරම අල්ල ගන්න පුළුවන්. හැබැයි උපාද කමලා හරි කැමති වගේ කැටි කරලා. ඒ කියන තරම් ලේසි නෑ. ඔය කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියන් නම් මේ කියන தත්ත්ව ගෝචරම නෑ. එහෙමවත් තියෙන බව දැනගන්න විතරයි කියන්නේ. හැබැයි එහෙම ඉතින් හිතුවක්කාර විදිහට මේ කයින් පිට වෙලා නෑ. අපි පිට වෙලා යනකොට තවත් එකෙක් කියලා රින් කරනවා ටක් ගාලා. ඔය වගේම මේකේ මැරිලා ගිහිල්ලා භූත කියන්නේ එක්තරා භූතාත්ම භූත කියන්නේ තවත් භූතාත්ම ප්‍රේතාත්ම මේ ඉන්නවා. දැන් මේ විදිහටම ඉන්නවා. දැන් සමහරට බණාන්ට කියපුවාම භූතයෝ තැවිලා ඉන්නවා කොහොම පේන්නේ කුමොත් සක්මන් භාවනාව කරනවා මාරු වෙලා. දැන් මෙහෙම බලපුවම දැන් බණහන දැන් දෙවියන්ගේ ආරාධනා කරන දෙවියොත් එනවා. සියන රෝසවත් භාවනාව. දෙවියොත් එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? එහෙම ඉන්නවා. අද අපිට පේන්නේ නැත්තේ ඇයි? අපි මේ මාංශ ඇසට යෙපෙන්නේ. හැබැයි අපිත් මනෝමය කයෙන් යම් වෙලාවක දියුණු කළ බැලුවොත් මේ වගේම එතකොට අඳුරන කට්ටියත් ඉඳී. ඔව්. ඊතුවක්කාර විදියට එහෙම මේකෙන් පිට වෙන්නේ. මේකෙන් පිට වෙනකොට තවත් කෙනෙක් ඇවිල්ලා මේක රින්ග ගන්නවා. ඊට පස්සේ ආයෙ මේක දෙන්නේ. අපිට බෑ. ඒකින්ද මේ කයෙන් පිට වෙනකොට කොහොමත් මේ කයෙන් පිට වෙනකොට පිට වෙන්නේ කොහොමද? ආරක්ෂාව. කොහොමද ආරක්ෂාව? මේ කයෙන් පිට වෙනකොට මේ කයත් එක්ක යම් රත්තරන් පාට හින්දකින් මේකත් එක්ක බැඳිලා තමයි යන්නේ. මේ යනකොට ඒක මේකේ බැඳිලා තියෙන්නේ. කැඩෙන්නේ නැහැ. කැඩුනොත් මරණය. තේරුණාද? කැඩුනොත් මරණය. මෙහෙම යනවා. අගණිතා බ්‍රහ්ම ලෝකෙට ගියා සම්බන්ධ වෙනවා. තව කෙනෙක් එන්න හැරෙනකොටම හරියට එන්න පුළුවන්. හැකියාව. අන්න. මරණය කියලා කියන්නේ ඊට පස්සේ අර කැඩිලා මොකද? වාහනයක ගිහලා ඔළුව මොලේ චප්ප වුණාට පස්සේ ඇඟ චප්ප වුණාට පස්සේ ඒ කර්මයෙන් ගොඩ නැගුණු ශක්තිය ස්වභාවය කැඩිලා යනවා. ඊට පස්සේ ආයෙ මේක දෙන්න. ඔන්න. ඔහොම නිරේටත් එක දෙන්නෙක් හිටියා රණ්ඩු වෙලා එක්කෙනෙක් යන්න ගිහින් පිළියි. පිහින් යන්නට පස්සේ මැරුන්නේ නැහැ. එයාගේ හිතේ තියාගෙන හිටියා අන්න උඹටත් වෙලාවක පිහින් වෛර තියාගෙන හිටියා. අර පිහින් අනුන් කාපු එක්කිනා මොකද කරේ? ඉඳලා එන්නම් පිහින්. අර පිහින් යනකො එක්කනා එන්න. එන්නට පස්සේ ආව ටිකක් එක තදින් වැදුනා. වැදෙනකොටම මොකද කරේ? දැන් මෙයා මේ කයේ ඉන්නකොට මෙයාට පේන උසෝ දෙන්නෙක් ආවා. උසෝ දෙන්නෙක් ඇවිල්ලා මෙයාගේ අත් දෙකින් අල්ලගෙන ඇද්දගෙන ගියා. මාංශකය මෙතන මනෝමයකයි ඇදගෙන යන කොහෙද? නිරේට. ඇදගෙන ගිහලා දැම්ම යම රජුට. අහලා තියෙනවනේ දේවදූත සූත්‍රය. දේවදූත සූත්‍රයේ දැන් තියෙන ආකාරයට මෙයාගෙන් අහලා තියෙන ප්‍රශ්න පහක්. දැන් යම රජු කියන්නේ බෝධිසත්වෙක්. ඉතින් ඒක නිසා එයා බලන්නේ නිරේට යන එක්කෙනෙක් හරි ගමන්නේ ගලවලා දාන්න. ඉතින් මේ ප්‍රශ්න අහලා ඇයි පින් කරගත්තේ නැති කියන ප්‍රමාදයට හේතු. ඒකට මේ කියනවා
මෙයා ඉඳන් යමරජු වහනා මතක නැද්ද මොකක් හරි කරපු කියලා. මතක් වෙන්නේ නැහැ. ඒලා යමරජු කියන ඇයි මතක නැද්ද අහවල් පන්සලේ භාවනාවට ගිහිල්ලා නාගහ යටදී ඉඳගෙන එකපාරක් අනිත්‍ය මෙනෙහි කළා මතක නැද්ද? අන්න ටක් ගාලා මතක් වෙනකොටම දන්නේ ආයිත් මේ කය ඇතුලේ. ඉරේ හිටි එක මතක් වෙනකොටම අන්න බලන්න පිනේ විපාකය. ආයිත් මේ කය ඇතුලේ. අන්න ඉන්නවා. දැන් මොකද අන්න නිරේ ස්වභාවය. දැන් ඒකේනා මේක කියනකොටත් ඇඟට දාඩියලා. දැන් පැවිදි වෙලා ඉන්නොත් වෙන කියන. අන්න බලන්න එතකොට. බුද්ධ වචනය අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂයි. මේ මනෝමයකයි, කර්මනිකයි. එතකොට දැන් ඔබට පැහැදිලි දැන් මේ ආධ්‍යාත්මික කයි හුස්ම අඳුරන්න. ඒක තමන්ම වටහා ගන්න. මෙතෙන්ද ලොකු නුවණක් ඕන, මේ ලොකු අවබෝධයක් ඕන. ඔය දේ බෙදා ගන්න ලොකුම ඥානයක් අවශ්‍යයි. අත්තදා බලන්න කාට පුළුවන් වේද බැරි වේද? ලක්ෂයක් කියලා භාවනා කළොත් ඕක බෑ පස් දෙනෙකුට. ඒ තරම් සිහියක් නොවන පාරමී ශක්තිය පුණ්‍ය බලය අවශ්‍යයි. අජත බහිද්ධාවා කාය කායන පස්සේ ඊළඟට ආධ්‍යාත්මික කය හුස්මත් දකින්න කියනවා, බාහිර කය හුස්ම දකින්නත් කියනවා. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා ඔතෙන් දාවට පස්සේ ඊළඟට විදර්ශනාවට හැරෙන්න. කොහොමද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අත්තිකායෝ තිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති. නචකින්ච ලෝකේ උපාදීයති එවං පිබික්කවේ වික්ඛු කායේ කායානුපස්සී විහෙරති. දැන් කියනවා සමුදය ධම්මානුපස්සීව කායස්මිය. හුස්ම කයෙහි සමුදය කියන්නේ හට ගැනීම දකින්න. හුස්ම කයේ සමුදය. ඒ කියන්නේ හුස්ම කයේ ඇතිවීම දකින්න. පැහැදිලි? වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හුස්ම කයේ නැතිවීම දකින්න. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හුස්ම කයේ හට ගැනීම නැතිවීම දෙකම දකින්න. එහෙනම් මේ ඇතිවීම දකින්න ඕනේ. දැන් මෙතන අපි ඉන්නකොට අපිට තේරෙනවා හුස්ම උඩට යන්න පටන් ගන්නකොටම හුස්ම කය ඇති වෙනවා. බලාගෙන ඉන්නවා ඉවර වෙනකොටම ගිහින් හුස්ම කය නැති වෙනවා. පහළට එනකොටම හුස්ම කය ඇති වෙනවා, පහළ වෙන නැති. ඇති වුණා කියන මොකද? ඉපදුණා. එතකොට මේන් තමන් උපදින මොකද? දැන් තමයි හුස්ම උපදින්නේ. මෙතනින් හුස්ම උඩට යන්න දැනෙනවා කියලා කියන්නේ මොන්න උපදිනවා. හුස්ම කය උපදිනවා. ජීව ඉවරයි කියන්නේ මරනවා. පාරට පටන් ගන්නගෙන ඉපදුනා මරනවා. උපාද භංග. ඉතින් ඒ අතර ස්ථිතියක් තියෙනවා නේ? තිතිය පවතින ඒ දකින්නේ. එහෙනම් මේ කියන්නේ මොකද? හුස්ම කයේ ඇතිවීම නැතිවීම දකින්න. සමුදය. සමුදය කියලා කියන්නේ උදය සමුදය. උදය කියලා කියන්නේ ඇතිවීම. දැන් උදය කියලා කියන්නේ සූර්යාගේ ඇතිවීම. එතකොට සං කියලා කියන්නේ උපසාරය. එතකොට මේකෙන් කියන්නේ මනාකොට ඇතිවීම. එතකොට හුස්මේ මනා ඇතිවීම දකින්න. එතකොට වය ධම්ම කියලා කියන්නේ හුස්මේ අභාවය. හුස්මේ
මරණය. එතකොට නැතිවීම. එතකොට දැන් යෝගාවචරය මොකද කරන්නේ? හුස්මේ ඇතිවීම නැතිවීම. ඇතිවීම නැතිවීම දෙකට කියනවා නම මොකද? අනිත්‍ය. ඇතිවීම නැතිවීම දෙකම අනිත්‍ය. අපි හිතාන ඉන්නේ අනිත්‍ය කියන්නේ මොකද? නැතිවීම කියලා. මතක තියාගන්න හොඳයි නැතිවීම පමණක් නෙවෙයි අනිත්‍ය කියන්නේ. ඇතිවීම. දැන් අපි කෙනෙක් මැරෙනකොට අඬනවා. හැබැයි ඉපදෙනකොට අඬනවා. හැබැයි අඬන්න ඕනේ ඉපදෙනකොට. ආවා මෙතන කොහෙද ඉඳලා දුකක් කියලා අඬන්නේ. නේ? එතකොට ඇතිවීම කියන්නේ අනිත්‍ය. නැතිවීම කියන්නේ අනිත්‍ය. ඇති වෙනකොට අනිත්‍ය වෙන්නේ මොකද්ද පස්සකට? ඇති වෙනකොට අනිත්‍ය වෙන්නේ මොකද්ද? ඇති වෙනකොට අනිත්‍ය වෙන්නේ මොකද්ද කියනවා. ඒ කියන්නේ නැති වෙන්නේ මොකද්ද? ඇති වෙනකොට අනිත්‍ය වෙන්නේ මොකද්ද? ඇති වෙනකොට අනිත්‍ය වෙන්නේ මොකද්ද? නැතිවීම. නැති වෙනකොට අනිත්‍ය වෙන්නේ. එහෙනම් ඇති වෙනකොට නැතිවීම අනිත්‍යයි. නැති වෙනකොට ඇතිවීම. එතකොට ඉපදුනා කියන්නේ ඉපදෙනකොට අනිත්‍ය වෙලා මැරි. තේරුණාද? මැරෙනකොට අනිත්‍ය වෙලා ඉපදී. එතකොට අනිත්‍ය කියන්නේ ඉපදීමයි මැරීමයි දෙකට. උපාද වය ධම්මිනෝ. ඇතිවීම ස්වභාව කොට යමක් ඇද්ද එය නැති වෙනවාමයි. එය මැරෙනවාමයි. එතකොට දැන් මේ බලන්නේ මොකේද? හුස්ම කයේ ඇතිවීම නැතිවීම කියන්නේ අනිත්‍ය. තේරුණා? එතකොට ඇතිවීම බලන්න කියනවා ඉස්සෙල්ලා නැතිවීම බලන්න කියනවා. ඇතිවීම නැතිවීම දෙකම බලන්න කියනවා. හුස්ම. එහෙම බල බල ඉන්නකොට මොකද වෙන්නේ? අන්නේ යෝගාවචරයට වැටෙනවා අත්ති කායෝ තිවා 50 සති. මොකක්ද කියන්නේ? ඇති වෙමින් නැති වෙමින් යනා වූ හුස්ම කයක් විතරක් මෙතන තියෙනවා. වෙන මොකුත් නැහැ මෙතන. සිහි අත්ති කායෝ තිවා 50 සති. ඇති වෙමින් නැති වෙමින් යනා වූ හුස්ම කයක් මෙතන පමණක් මෙතන තියෙනවා කියලා සිහිය ඇති. එතකොට වෙන මොකුත්වත් නැහැ. ඒතර මෙතන මමේ සත්වේ කුජලේ ජීවිතයක් ආත්ම භාවයක් කියලා ගන්න නෙවෙයි තියෙන්නේ. ඇති වෙන්නේ නැති වෙන හුස්ම පමණක්. ඉතින් අත්තිකායතිවා 50 සති පච්චුපත්තිතා හෝති. අන්නේ ඇතින සිහිය ඔහුට හේතු වෙනවා මොකටද? යාව දේව ඥානමත්තාය හැම කල්හිම නුවණේ වැඩිම පිණිස පතිසතිමත්තාය සිහියේ වැඩිම පිණිස හේතු. එතකොට සිහිය හා ඥානය ඔහු තුළ වැඩෙනකොට මොකද වෙන්නේ? පතිසතිමත්තාය අනිශ්චිතෝච විහරති. අන්නේ කෙනා මේ උස්ම නම් වූ ලෝකයේ කිසිම දෙයක් උපාදාන වශයෙන් ගන්නේ අනිශ්චිතෝච විහරති. දැන් අපි හුස්ම අල්ලගෙන ඉන්නේ බලන්න හුස්ම අල්ලගෙන ඉන්නේ මොන හරි දෙයක් කරන්න ඉස්සලා කියලා හුස්මක් ගන්නව නේද? ඈ නැද්ද? බරක් උස්සන් ඉස්සලා කියලා හුස්මක් ගන්න. ඒ හුස්මනේ අල්ලගෙන ඉන්නේ. ඊට පස්සේ ගා ගන්න යන ඉස්සලා බලමුකෝ. හෑන්ඩ් පයිප් එකට යන ඉස්සලා ඔය කරා. හුස්ම ටික කැරෙන හුද්දට හිර කර ගන්න. අති හිර කරන බලමු. කියලා වටන් ගන්නනේ. එතකොට මොකක්ද? උපාදාන. දැන් මෙයා දැක්ක ස්ථීර හුස්මක් තියෙන හින්දා තමයි උපාදාන. දැන් මෙයා ඇති වෙන නැති වෙන හුස්මක් තියෙන හින්දා අර වගේ උපාදාන කරන්නේ නෑ. හුස්මේ වටා බැඳුණු තෘෂ්ණාව
මානෙ දෘෂ්ටිය දුර වෙලා යනවා. එතකොට නචකින්චි ලෝකේ උපාදීයති. මේ හුස්ම නම් වූ ලෝකේ මේ ලෝක ධාතුවේ කිසි දෙයක් උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. එවම් වික්කවේ වික්කු කාය කරන්නේ. ආන්ගේ භික්ෂු තෙම ආස්වාද ප්‍රාස්වාද හුස්ම කය ස්වභාවය දකිමින් විදසුන් වඩමින් කායනුපස්සනාව වේද කියලා වදාළා. දැන් එතකොට මෙයන්ට පැහැදිලි මෙන්න මේ හුස්ම කයේ ආධ්‍යාත්මික හුස්ම කයේ බාහිර හුස්ම කයේ ඇතිවීම නැතිවීම දකින්න. අනිත්‍ය දකින්න. කාංගික දැක දැක ඉන්නකොට ලෝකේ උපාදාන වශයෙන් ගන්නෙ නැතුව කිසි දෙයක් අල්ලන්නේ නැතුව යනවා කියන්නේ යා ලෝකයක් අත්හරිනවා. ලෝක නිරෝධය කරලා උතුම් නිර්වාණ ධර්මයේ පසක් කර ගන්නවා කියලා සඳහන් කරනවා. දැන් එතකොට කල යුතු දේ පැහැදිලි. දැන් එනන් තියෙන හුස්මෙන් අනිත්‍ය දකින්න. දැන් තියෙන විදර්ශනා. හතරෙන් ධ්‍යානෙ නෑ හතරෙන් ධ්‍යානෙ ගිහිල්ලාද එහෙම කරන්නේ කියලා නෑ. ඔව් හතරෙන් ධ්‍යානෙට දැන් හුස්ම යන්නේ නැතුව. ඒ හතරෙන් ධ්‍යානෙට ගිය ගාම හුස්ම නැහැ. ඒ කියන්නේ විතක් ਵਿਚාරණය. එහෙනම් හතරෙන් ධ්‍යානෙට යන්නේ නැතුව ධ්‍යාන එකකටවත් එන්නේ. දිග කෙටි සංසිඳීම අඳුරන්නේ නැහැ. තේරුණා? කෙලින්ම පටන් ගන්නෙ හුස්මෙන් පටන් ගන්නකොට ඇති වුණා. තේරුණා? බලානින්ම ගිහින් අතර වෙනකොට නැති වුණා. එතකොට ආයෙ පහළට එනකොට ඇති වුණා. බලානින්ම පහළට නැති වුණා. ඇති වුණා නැති වුණා. ඇති වුණා නැති වුණා. හුස්මේ අනිත් ඒ ඇතිව නැතිව බල බල ඉන්නකොට මේ හුස්ම දැන් වේගෙන් වැටෙන්න පටන් ගන්නවා. එතකොට වේගෙන් ඇති වුණා නැති වුණා. තවත් වේගෙන් මේක යනවා. එතකොට දැන් වේගෙන් මේ හුස්ම යනවා නේ. එතකොට දැන් ඇති වුණා කියනකොට පහළට ඇවිල්ලත් ඉවරයි. ඒ කියන්නේ ඒ තරම් වේගින් යනවා. ඇති වුණා කියනකොට උඩටත් කියන පහළටත් ඇවිල්ලා. දැන් එතකොට වේගය වැඩි තේරුණා. ඒ වේගය වැඩි හින්දා මොකද කරන්නේ? වචන දෙකම එක වචනකින් හිතනවා. ඇති වුණා කියලා හිතපු වචනේ නැති වුණා කියලා හිතපු වචනේ වචන දෙකම එක වචනකින් හිතනවා. මොකද? අනිත්‍ය. අයියර වේගෙන් ගිය පමණයි හිතන්නේ. අනිත්‍ය 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 අනිත්‍ය. තේරුණා? හරි. මොකද්ද? ඔව්. උඩට එනකොට ඇති වුණා, ගිහින් ඉවරනකොට නැති වුණා, පහළට එනකොට ඇති වුණා, නැති වුණා. වේගෙන් හුස්ම වැටුණොත් වේගෙන් ඇති වුණා නැති වුණා කියලා හිතනවා. තවත් වේගෙන් ගියොත් අනිත්‍යයි කියලා හිතනවා. උඩට ගන්නකොට අනිත්‍යයි, හෙලනකොට අනිත්‍යයි. පැහැදිලිද? හරි. දැන් පටන් වලට එහෙම හේතු වෙන්න එපා. හොඳට නිින්දය. මුලින්ම නැති වුණා නැති වුණා ඉපදුණා මැරුණා. එමෙ හිතේ තියෙනකොට වේගෙන් ගියා.
වේගෙන් වේගෙන්. තවත් වේගෙන් යනකොට අනිත් වෙන දෙකෙන් දිතු. ඒක වල. සංසිඳුණත් හිතන්න ඕන. සංසිඳුණා කියලා නෙවෙයි හිතන්නේ ඒත් අනිත් සංසිඳුණා කියන්නේ. එහෙම බෑ. හුස්ම දැනෙනවා කියනවා. දැනෙන්නේ නැත්නම් ඉතින් මාතපාත්‍රා පූජා කරලා ඒ තවත් දැනෙනවා. එතකොට වෙන්නේ ඔය ආධ්‍යාත්මිකයි. ඒක දැනෙන්නේ නැහැ 100 මතේ. ඔය සංසිඳුන තැනත් ඒ කියන ඒකම තමයි දකින්නේ. ඒක කරනකොට සමාධියක් එන්නේ නැද්ද? එනවා. දැන් ඉතින් මොන කරන්න ඕන කොහොමද දන්නවද? පටන් ගන්න දිග කෙටි සංසිඳීම බලලා මුල බඳලා බලලා ආධ්‍යාත්මික බාහිර කයේ ආධ්‍යාත්මික කයේ කුස්ම ස්වභාවය බලලා බාහිර කයේ බලලා ඊළඟට තමයි ඒ ගමන්ම අනිත්‍ය බලන්න. ඒ කියන්නේ අර කරපු ටික ධානය වලට යන්නේ නැතුව ඔතෙන් දෙනකම් කරන්න. තේරුණාද කියන්නේ? නේ? ආනාපාන සතියෙන් දිග කොට සංසිඳීම කියන අවස්ථා තුනයි ඒ තුනේ තියෙන මොළනදාගයි කියන අවස්ථා හතරයි. ඒක බලලා හුස්ම සිවුම් වෙලා යනවනේ දැනීම අඩු වෙලා. එතකොට ඒක බාහිර කයේ දැනෙලා සිවුමට දැනෙන තැන. එතකොට ඒක ආධ්‍යාත්මික. ඒ ආධ්‍යාත්මික කයේ හුස්ම දකින්න. දැක දකින්නකොට තවත් අර අපේ සමාධිය සිහිය වැඩි වෙනවා. ඊට පස්සේ තමයි හුස්මේ ඇතිවීම දකින්නේ. ඊට පස්සේ තමයි නැතිවීම දකින්නේ. ඇතිවීම නැතිවීම ඊට පස්සේ දකින්නේ. කියනක තේරුණා. ඒ ඔය වෙනකොට ඉතින් පැය දෙකක් තුනක්වත් යනවා එක දිගට බාවන. කොටි ඔක්කොම තුනේ. අර වෙන වෙනම කියරපුවා දැන් එකට ගැට ගහලා කරනවා. ධ්‍යාන ටික නැති. හොඳයි. තව වගේ අපි සාකච්ඡා කරගමු. දැන් ගිනම් පස්සේ ටිකක් කරගෙන ආවයි. හතරවෙනි ධ්‍යානයට යනකා ගිහිල්ලා ආපහු පළවෙනි ධ්‍යානයට ඇවිල්ලාද බලන්නේ? ධ්‍යාන වලට යන්නේ නැතුව. ඒනවා හුස්ම ගැනම තමයි දෙක දෙක සංසිඳීම පහය බලලා ආධ්‍යාත්මික කාය හුස්ම බාහිර කාය හුස්ම බලලා තමයි ධ්‍යාන මේ අනිත්‍ය සමුදේ නිරෝධය. අධ්‍යාත්මික බාහිරකයි ඒක තීරුන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. ඒකකින් තමන්ම අත්විඳින්නේ. දැන් බාහිර කය තේරෙනවා. බාහිර කය මාංශ කය උත්ම තේරෙනවා. යම් මොහොතක මේ මාංශ කය කයේ හුස්ම හැපෙන එක දැනෙන්නේ. හුස්ම හැපෙන්නේ නැතුවම සිවුම් වෙලා. වැටීමක් එයි. ඒක තමයි එතකොටයි ආධ්‍යාත්මික කය හුස්ම කියලා අපි දන්නේ. ඒ වෙනකොට සමහරුන්ට තේරෙන්නේ නැනකොට මම හුස්ම ගන්නෙ නෑනේ කියලා හිතනවා. එතකන් එයාලා හුස්ම ගන්නවා ඒ තරම් අඩුයි. එතකොට එයා ආධ්‍යාත්මික කයට කින්නේ උනාට සිහිය නැති ඉන්න යාට තේරෙන්නේ. හුස්ම ගන්න නැති ඉන්න නිකන් අනිත්‍ය කියලා. නෑ නෑ ඔය කියන තැන සංසිඳීමක් තියා. ඔය කියන තැන සංසිඳීමක් තියා. වැඩි සංකේත කරගෙන යනවා. ස්වාමීන් වහන්සේ දැන් දිග හුස්මේ අනිත්‍ය දැන් ඇතිවීම නැතිවීම දැන් දකින්නවනේ දිග හුස්මේ කෙටි හුස්මෙත් එහෙම දකින්නවා ඇතිවීම නැතිවීම ඊට පස්සේ අර සියුම් ස්වභාවයක් ඇවිල්ලා අර දැනෙන්නේ නැහැනේ හුස්ම නැහැ වගේ එහෙම ඔව් එතකොට ඇතිවීම කොහොමද ඒ හුස්ම නැහැ වගේ දැනන නෙවෙයි හුස්ම තියෙනවා ඒක ඒ තමයි ආධ්‍යාත්මිකයි ඒක තේරුම් ගන්න තරම් අපේ තාම සතිය නැහැ නුවණ නැහැ සිහිය නැහැ ඒකට සිහිය වැඩියෙන් වඩලා තේරුම් ඒක ඉතින් මේ කාලයක් යයි ඒ අවස්ථාවේ සාමාන්‍යයෙන් දැන් ඇතිවීම නැතිවීම එහෙම අපිට තේරුම් ගන්න පුළුවන් ඔය වගේම එතකොටත් හුස්ම දැනෙනවා හැබැයි මේ ගොරෝසු කයි හුස්ම හැපෙන තැන තමයි නෑ
ඒක ඉතින් ඔය දැන් මටත් ඔය කියන තැන ගොඩාක් තව ගිහිල්ලා තමයි තේරුනේ මහානද. මෙයාලට ඉතින් කොහොම වෙයිද දන්නේ මට හේවනම් මෙයාලට කොහොම වෙයිද? වීරියක් අරින්න එපා කරගෙන යන්න. ආන්දරනේ සිහියෙන් නිදා ගැනීමේදී අර අවදි වෙන්න ඕනේ කියලා හිතන වෙලාවට අවදි වෙන්නේ ඒ වගේ සම්බන්ධයක් තියෙනවා. ඒ ආධ්‍යාත්මික කය තියෙනවා. අපි ආවල් වෙලාවට හැරෙන්න ඕන කියලා අදිස්ථාන කරලා ඉඳාගත්තාම හරියට මේ වෙලාවට හැරෙන්න. ඉලාම් තියන්න ඕනේ නිකම්ම හැරෙනවා. සමහර. නේ. සමහරක් නෑ. ස්වාමීන් වහන්සේ අවසරයි දැන් දිග හුස්ම කෙටි හුස්ම සංසිඳීම අපි ඇත්වීම නැතිවීම මෙනෙහි නොකළොත් ඉක්මනින් ඒ අවස්ථා ටික යනවනේ. දැන් ඇතිවීම නැතිවීම අපි සිහි කරනකොට කෙටි හුස්ම කියන යන්නේම ගොඩාක් හිමිට යන්නේ. ගොඩාක් වෙලා යනවා. දැන් අර සිහි කර කර දිග කෙටි සංසිඳීම බලනකොට ඉක්මනට යනවා. මේ ඇතිවීම නැතිවීම අනිත්‍ය බලන වෙලාව හිමිට යනවා. දැනෙන්නේ නැතුව යනවා. නේද ඒක හිතනකොට සාරවත්හංශ හිතනකොට දැන් හුස්ම ඇති වෙනවා නැති වෙනවා. එහෙම හිත ඉන්නකොට දිග හුස්ම ගොඩාක් යනවා. යනවා. ගොඩාක් ඊට පස්සේ අර දැන් මේ උපාදාන අර යටි අර උපාදානත් අර ඉක්මනට කියනවා. ඒක එක්කන කුජල ගති තියෙනවා. වඩ ප්‍රදේශයෙන් දැනෙන්න පටන් ගන්නවා. දැන් වඩ ප්‍රදේශයෙන් දැනෙන්න පටන් ගන්නේ කමතයි. ඊට පස්සේ ආයෙ නහයට දැන් හිතුවා. ඊට පස්සේ තමයි දැනෙන්නේ. වඩ ප්‍රදේශي බලන්න යන්නේ අර කියන්නේ වඩ පිළිවෙල කියන එක තියෙනවා. ඒවා මොකම කරගම